හොඳයි දැන් ඔයගොල්ලෝ අරගන්න පදාර්ථය වෙනස් වීම කියන ටියුට් එක තමයි අපි කතා කරමින් හිටියේ. ටියුට් එක ළඟට අරගෙන නැත්නම් ටියුට් එක ගන්න. හොඳයි. ගිය සතියේ යම් ගැටලුවක් මතුවුණා. හැබැයි මේ පාඩම මම කිව්වා ඉරිදට දානවා කියලා. ඒක බලන්න ඇති කියලා හිතනවා. පදාර්ථය වෙනස් වීමට අදාළව තමයි අපි කතා කරන්න පටන් ගත්තේ. ඒ වගේම සමහර කොටසක් සූත්‍ර ලිවීම සම්බන්ධයෙන් ඒ පාඩමට සම්බන්ධ නොවිච්ච අය හිටියානම් මම ඊයේ ගෲප් එකට දැම්මා ඒ සූත්‍ර ලිවීම උගන්වන පාඩම අදත් ඒක තියෙනවා. කවුරු හරි කෙනෙක් බැලුවේ නැත්නම් කෙනෙක් උගන්වනකොට ඔබට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඒක අනිවාර්යෙන් බලන්න. මොකද මේ පාඩමේදී අපිට වමනා වෙනවා සූත්‍ර ලිවීම. ඒ හින්දා ඔබ සූත්‍ර ලිවීමට අදාළ කොටස බැලුවේ නැත්නම් ඒ කොටස බලන්න. හොඳයි. දැන් අපි පාඩමට යමු. මේකේ ගිය සතියේ පාඩමේ අපි කතා කරපු ටික ඉක්මනින් මතක් කරගත්තොත් මේ පදාර්ථයේ විපර්යාස ගත්තහම මේ විපර්යාස අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඉතින් මේකේ මූලික වර්ග දෙක විදිහට අපි කිව්වා. එකක් භෞතික විපර්යාස, අනිත් එක රසායනික විපර්යාස. දැන් භෞතික සහ රසායනික කියන දෙකේ වෙනස්කම් ගැන කිව්වා. භෞතික විපර්යාස කියලා කියන්නේ යම් පදාර්ථයක ස්වභාවය වෙනස් වෙනවා. නමුත් සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. නව ද්‍රව්‍ය සෑදීමකුත් නැහැ. රසායනික විපර්යාස කියන්නේ ස්වභාවයයි සංයුතියයි දෙකම වෙනස් වෙලා අලුත් ද්‍රව්‍යයන් හැදෙනවා. එතකොට රසායනික විපර්යාසයක් සිද්ධ වුණා කියලා දැනගන්න පුළුවන් මේ වගේ නිරීක්ෂණ මගින්. ඊළඟට අපි යම් රසායනික විපර්යාසයක් වුණාම ඒක සිද්ධ වෙන විදිහ සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්කම තියෙනවා. මේ වචන පාවිච්චි කරලා ලියනවා නම් ඒකට කියන්නේ වචන සමීකරණයක් කියලා. ඒ වගේ මේක හරවන්න පුළුවන් රසායනික සූත්‍රවලට. රසායනික සූත්‍ර වලින් ලියනකොට මතක තියාගන්න ඕන කාරණයක්, ඔය රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ස්කන්ධ සංස්ථිති නියමය කියලා නියමයකට අනුව. මේ නියමයෙන් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්න සහභාගී වෙන ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදෙන පළවල ස්කන්ධයයි සමානයි කියන එක.
එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවකදී සමස්ත ස්කන්ධය නියතයි කියන එක. ඒ නියමයට අනුව රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන හින්දා සමීකරණ විදිහට රසායනික සූත්‍ර පාවිච්චි කළා මේ ප්‍රතික්‍රියාව ලියනකොට අපිට සිද්ධ වෙනවා ප්‍රතික්‍රියක සහ ඵලවල එක් එක් පරමාණු වර්ග දෙපැත්ත පරමාණු ගණන් සමාන කරන්න. එතන මේ සමාන කිරීමට කියන්නේ තුලිත කිරීම එහෙම නැත්නම් තුලනය කිරීම කියලා. හරි මේ කොටස් අපි කතා කළා. එතකොට මේ විවිධ රසායනික සමීකරණ තුලිත කරන විදිහ ගැන කිව්වා. මේ තියෙන්නේ එහෙම රසායනික ප්‍රතික්‍රියා කීපයක්. හරි. දැන් මේ රසායනික ප්‍රතික්‍රියා ගත්තාම ඒවා අපිට ප්‍රධාන වර්ග හතරකට බෙදන්න පුළුවන්. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ඕකෙන් රසායනික සංයෝජන ප්‍රතික්‍රියා කියන වර්ගය. ඒකෙදි වෙන්නේ සංයෝග හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ මූලද්‍රව්‍ය හෝ එකතු වෙලා නව ද්‍රව්‍ය සෑදීමක්. එතකොට මේ විදිහේ ප්‍රතික්‍රියා අපිට පොදු ප්‍රතික්‍රියාවකින් මෙහෙම දක්වන්න පුළුවන්. A සහ B කියලා ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා අලුත් ද්‍රව්‍යයක් හැදෙනවා. කියන්නේ තියෙන්නේ සර් තුලනය කරන හැටි චුට්ටක් තව එකපාරක් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? ගිය සතියේ හිටියේ නැද්ද පුතේවා? ඔව් ඒකෙදි මේ තුලනය කිරීම අපි සාමාන්‍යයෙන් කරන්නේ දෙපැත්තේ තියෙන පරමාණු ගණන් සමාන කිරීමක් තමයි කරන්නේ. එතකොට අපි මුලින්ම වචන වලින් ලියලා තියෙන සමීකරණය රසායනික සංකේත වලින් ලියලා මේ තියෙන මැග්නීසියම් වල මුලින්ම රසායනික මේ සංකේත වලින් ලියලා තියෙනවා. ඊට පස්සේ අපි දෙපැත්තේ බලන්න ඕන. දැන් මේකේ මැග්නීසියම් පරමාණු ගත්තොත් මෙතන තියෙන්නේ එකයි. මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මේ පැත්තේ මැග්නීසියම් ඔක්සයිඩ් තියෙනවා. එතකොට මේ මැග්නීසියම් එකකුත් ඔක්සිජන් එකකුත් තමයි තියෙන්නේ. දැන් ඔය ප්‍රතික්‍රියාව අපි තුලනය කරනවා නම් මේ විදිහට මැග්නීසියම් ලිව්වා, ඔක්සිජන් ලිව්වා. ඔක්සිජන් ලියන්නේ අපි O2 කියලා. හැදෙන ප්‍රතිඵලයේ මැග්නීසියම් ඔක්සයිඩ්. දැන් මෙතන මැග්නීසියම් එකක් තියෙනවා. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. මෙතනත් මැග්නීසියම් එකයි. හැබැයි ඔක්සිජන් තියෙන්නේත් එකයි. ඔක්සිජන් ගාන අසමාන හින්දා මේ මෙතන දෙකක් තියෙන හින්දා මේ පැත්තට දෙකක් ගන්න ඕන. එතකොට අපි මේ යම් කිසි පරමාණු වර්ගයක් එකතු කරන්න නම් මේ සංයෝගයක හරි මූලද්‍රව්‍යයක හරි ඉදිරියෙන් විතරයි ඉලක්කම් යොදන්නේ. ඒ කියන්නේ මෙතනින් ඔහම දෙකක් දාන්න බෑ. ඒ කියන්නේ එහෙම දැම්මොත් මැග්නීසියම් ඔක්සයිඩ් කියන සංයෝගය වෙනස් වෙනවා. එහෙනම් අපි ඉදිරියෙන් දෙකේ ඉලක්කමක් දානවා. මොකද ඔක්සිජන් දෙකක් ඕන හින්දා. හැබැයි මැග්නීසියම් එතකොට දෙකක් වෙනවා. මොකද මේ දෙක මෙයාටත් අයිතියි. මේකේ තේරුම MgO කියන ඒවා දෙකක් කියන එක. ඒතර මැග්නීසියම් දෙකක් වෙන හින්දා මෙතන මැග්නීසියම් දෙකක් කරන්න මැග්නීසියම් වලට ඉස්සරහිනුත් දෙකේ ඉලක්කමක් දාන්න වෙනවා. ඊට පස්සේ බලන්න ඕන දෙපැත්තේ
දැන් පරමාණු ගණන් සමානද කියලා. එතන මැග්නීසියම් දෙකක් තියෙනවා මෙතන. ඔක්සිජන් කොහොමද දැන් මෙතන දෙකක් තියෙනවා. මෙතන දැන් දෙකේ ඉලක්කම දැම්මට පස්සේ මැග්නීසියම් 2යි ඔක්සිජන්ටත් ඒ 2යි දී එන ඔක්සිජන් දෙකක් වෙලා. දැන් සමීකරණය සමතුලිතයි දෙපැත්තේ පරමාණු ගණන්. ඒතර මේ විදිහට හදාගත්ත දෙපැත්ත සමතුලිත කරපු සමීකරණයකට කියනවා තුලිත රසායනික සමීකරණයක් කියලා. ඒතර මේක අපි දෙපැත්ත බලලා සංසන්දනය කළා තමයි ගන්නෙ. දැනට ඔය ටික බලන්න අපි ඉස්සරහට යනකොට සමීකරණ වල කොහොමද තව මේ තුලිත කිරීම කරන්න තියෙනවා. හොඳයි. එදා මේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවල ඒ සමීකරණ ටිකක් තමයි අන්තිමට ලියන්න කිව්වේ. ඒතර ඒකේ බලන්න තුලිත කරන සමීකරණ ටිකක්ම තියෙනවා. මේ පළවෙනි සමීකරණ මේකම තමයි තියෙන්නේ. තුන්වෙනි පිටුවේ මැග්නීසියම් ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන එක. ඊළඟ එකේ තියෙන්නේ සෝඩියම් සහ ඔක්සිජන්. සෝඩියම් ලියන්නේ Na, ඔක්සිජන් O2. දැන් සෝඩියම් ඔක්සයිඩ් ලියා ගන්න ඕන. මේක කෙලින්ම ලියන්න දන්නේ නැත්නම් ඒකට තමයි අර සූත්‍ර ලියන විදිය දැනගන්න ඕන කිව්වේ. ඒතර කවුරු හරි කෙනෙක් මේ සූත්‍ර ලිවීම ඒ පාඩම කොටසට සම්බන්ධ නොවිච්ච අය ඉන්නවා නම් මම අර ගෲප් එකට දාලා තියෙනවා. බැලුවේ නැත්නම් අද පාඩම ඉවර වෙලා හරි ඒක බලන්න සූත්‍ර ලියන විදිය තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. සෝඩියම් ඔක්සයිඩ් එන්නේ Na2O කියලා. දැන් මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. සෝඩියම් 1යි. මේ පැත්තේ සෝඩියම් 2යි ඔක්සිජන් 1යි. එහෙනම් මේ ඔක්සිජන් දෙකක් තියෙන හින්දා මේ සෝඩියම් ඔක්සයිඩ් පැත්තේ ඉදිරියෙන් දෙකේ ඉලක්කමක් දානවා. දැන් එතකොට ඔන්න ඔක්සිජන් දෙකක් වෙනවා. හැබැයි එතකොට සෝඩියම් දෙක වැඩි කිරීම 2යි කියන්නේ 4ක් වෙනවා. එහෙනම් සෝඩියම් 4ක් කරන්ඩ සෝඩියම් වලට ඉස්සරහින් 4 ඉලක්කමක් දානවා. ඔය ක්‍රමයට තමයි ඒ සමීකරණේ තුලිත වෙන්නේ. ඊට පස්සේ තියෙනවා හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් එකතු වෙලා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් ලියන්නේ අපි H2 කියලා. වායුවක්නේ. ක්ලෝරීනුත් වායුවක්. ඒක ලියන්නේ Cl2 කියලා. මේ දෙන එකතු වුණාම HCl හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියන්නේ. හයිඩ්‍රජන් 2යි ක්ලෝරීනු 2යි. එහෙනම් HCl වලට ඉදිරියෙන් දෙකේ ඉලක්කමක් දාපුවාම තුලිත වෙනවා. ඊට පස්සේ දෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ කාබන්. කාබන් ඩයොක්සයිඩ් CO2 කාබන් එකතු වෙලා කාබන් මොනොක්සයිඩ් හැදෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් ඩයි ඔක්සයිඩ් කියන එක කිව්වා. ඩයි කියන්නේ දෙකක් කියන එක. කාබන් මොනොක්සයිඩ් කියන්නේ කාබන් මොනෝ ඔක්සයිඩ්. මොනෝ කියන්නේ එකක් කියන එක. කියන්නේ කාබන් එකක් තමයි ඒකේ තියෙන්නේ. හරි මේ පැත්තේ කාබන් එකයි මෙතනත් කාබන් එකයි. එන ඔක්කොම කාබන් දෙකක් තියෙනවා. ඔක්සිජන් මෙතන දෙකක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ කාබන් දෙකක් කරන්න ඕන. ඒ නිසා අපි දෙකේ ඉලක්කමක් දැම්මොත් කාබන් 2යි ඔක්සිජන් 2යි. මේ පැත්තේ කාබන් 2යි ඔක්සිජන් 2යි එහෙනම් සමතුලිතයි. ඊට පස්සේ තියෙන ප්‍රතික්‍රියාව කැල්සියම් ඔක්සයිඩ්
සහ ජලය. දැන් මේකෙදි කැල්සියම් ඔක්සයිඩ් ලියන්නේ CaO කියලා. ජලය H2O. ජලය ලියන්න නම් දන්නවනේ. දැන් කැල්සියම් ඔක්සයිඩ් ලියන්න දන්නේ නැත්නම් අර සූත්‍ර ලියන ක්‍රමයෙන් ඕගොල්ලන්ට මේක ගොඩනගනකොට ඒ කියන්නේ තනියම මේ ප්‍රතික්‍රියාව ලියනවා නම් මේ කැල්සියම් ඔක්සයිඩ් ලියන්න දන්නේ නැත්නම් ඔබට පුළුවන් මේ විදිහට කැල්සියම් වල සූත්‍රය සංකේතය ලිව්වා, ඔක්සිජන් වල සංකේතය ලිව්වා, කැල්සියම් ආවර්තිතාවකයේ දෙවෙනි කාණ්ඩේ සංයුක්තාව 2යි, ඔක්සිජන් ආවර්තිතාවකයේ 6 වෙනි කාණ්ඩේ 8න් 6ක් අඩු වුනහම එයාගේ සංයුක්තාව 2යි. ඊට පස්සේ සංයුක්තාව මාරු වෙනවා. ඒ මාරු වුනහම 2යි 2යි කියලාම එන්නේ. සුළු වෙනවා. කැපිලා ගියාම දෙවරක් 1යි දෙවරක් 1යි. එකේ ඉලක්කම් අන්තිම සූත්‍රයට ලියන්නේ නැහැ. ඒ නිසා කැල්සියම් ඔක්සයිඩ් ලියන්නේ CaO කියලා. ඕවගේම එතකොට මේකේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි හැදලා තියෙන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය විදිහට ලියාගත්තාම CaOH twice කියලා තමයි සූත්‍රය ගොඩනැගෙන්නේ. ඊට පස්සේ දැන් බලන්න දෙපැත්තේ මේකේ කැල්සියම් 1යි, මෙතන ඔක්සිජන් 1යි, එහා පැත්තේ මේකෙන් තියෙනවා එකක්, එතකොට 2යි, හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මෙතන කැල්සියම් 1යි, ඔක්සිජන් දෙකක් තියෙනවා, හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒකට දැන් මේකේ බලන්න දෙපැත්ත සමානද කියලා පරමාණු කැල්සියම් මේ පැත්තේ 1යි, එහෙනම් මේක හරි. ඔක්සිජන් 2යි, ඔක්සිජන් 2 හරි, හයිඩ්‍රජන් 2යි, එතන හයිඩ්‍රජන් 2යි. එහෙනම් අමුතුවෙන් තුරද කරන්න දෙයක් නැහැ. හරි, දැන් ඔය සංයෝජන ප්‍රතික්‍රියා කීපයක්. ඊළඟට බලමු දැන් දෙවෙනි වර්ගය. රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියන වර්ගය. දැන් මේකේ වෙන්නේ යම්කිසි සංයෝගයක් වෙන් වෙලා අලුත් සංයෝග හෝ මූලද්‍රව්‍ය හෝ සංයෝග සහ මූලද්‍රව්‍ය හෝ ලැබෙන එක. ඒ කියන්නේ තනි සංයෝගයක් තිබිලා ඒක සරල කොටස් වලට වෙන් වෙනවා. ඒතර මේකේ විස්තරේ සම්පූර්ණ කළොත් තුන්වෙනි පිටුවේ රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියන එක යම් සංයෝගයක් වියෝජනය වී වෙනත් සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය හා සංයෝග බවට හෝ කියලා තෙන්න ඕන. සංයෝග බවට හෝ පත්වීම රසායනික වියෝජන ප්‍රතික්‍රියා නම් වේ. එතකොට මේකේ යම්කිසි මෙහෙම සංයෝගයක් තිබිලා මේක වෙනත් සංයෝග වලට වෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සංයෝගයකුයි මූලද්‍රව්‍යයකට වෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය දෙකක් බවටම පත් වෙන්නත් පුළුවන්. පැහැදිලිද එතකොට? මේක කොටස් වලට බෙදීමක් වෙන්නේ. ඔය ඕනම විදිහකට වියෝජනය වෙන්න පුළුවන්. හරි. දැන් මේ වියෝජනය ගත්තාම දැන් උදාහරණයක් පෙන්නලා තියෙනවා කැල්සියම් කාබනේට් කියන සංයෝගය.
රත් කළාම ඔය කැල්සියම් කාබනේට් කියලා ලියලා ඊතලයක් දාලා ඊතලයේ උඩ ත්‍රිකෝණයක් දාලා තියෙනවනේ. ඒකේ අදහස රත් කිරීම කියන එක. මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට ලැබිලා තියෙනවා කොටස් දෙකක්. එකක් කැල්සියම් ඔක්සයිඩ් අනිත් එක කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. දැන් මේක වියෝජනයක්. දැන් වියෝජන ප්‍රතික්‍රියාවක්. මේකේ පොඩ්ඩක් මතක තියාගන්න ඕගොල්ලන්ට ප්‍රතික්‍රියා ලියනකොට උදව් කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් අපිට යම් යම් ප්‍රතික්‍රියා ලියන්න ආපුවාම දැන් මෙතන තියෙන මේ කැල්සියම් කාබනේට් මේ රත් කිරීම කියන එක. මේ සලකුණෙන් කියන්නේ රත් කිරීම. එතකොට දැන් විවිධ කාබනේට් වර්ග තියෙනවානේ. මෙන්න මේ කාබනේට් වර්ග දෙක හැර බලන්න මේ කාබනේට් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ සෝඩියම් කාබනේට්. මේක දැන් ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕන එකක්. ප්‍රතික්‍රියා වෙනකොට පහසුවක් වෙනවා. ඊළඟට අනිත් එක තමයි මෙන්න මේ කාබනේටය. කාබනේටය මොකක්ද කියලා කියව ගන්න පුළුවන් නේ. පොටෑසියම් කාබනේට්. මේ කාබනේට් දෙක ඉස්සෙල්ලා හරියට මතකයට ගන්න. ඒතර කාබනේට් දෙක තමයි සෝඩියම් කාබනේට් සහ පොටෑසියම් කාබනේට් කියන කාබනේට් වර්ග දෙක හැර අනෙක් කාබනේට් ඕනම එකක් අපේ මට්ටමේදී හම්බ වෙන වෙනත් කාබනේට් රත් කළාම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව එකම රටාවක තියෙන්නේ. එතකොට සෝඩියම් කාබනේටුයි පොටෑසියම් කාබනේටුයි හැර වෙනත් කාබනේට් රත් කළාම සිද්ධ වෙන්නේ එකම ආකාරයක ප්‍රතික්‍රියාවක්. මොකද්ද? කාබනේටය රත් කළාම ලැබෙන්නේ මේ ඔක්සයිඩයයි ඒ වගේම අර කාබන් ඩයොක්සයිඩුයි. මේ දෙන්න තමයි ඕනම කාබනේටයක් රත් කරාම ලැබෙන වර්ග දෙක කොටස් දෙක. ඒ කියන්නේ මේ අපිට මේ කාබනේට් රත් කිරීමට අදාළව ප්‍රතික්‍රියාව ලියන්න සිද්ධ වුණොත් මතක තියාගන්න සෝඩියම් කාබනේට් සහ පොටෑසියම් කාබනේට් හැර වෙන කාබනේට් වර්ගයක් රත් කරනවා නම් එකම රටාවකට ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද රටාව? කාබනේටය වියෝජනය වෙනවා කොටස් දෙකකට ඔක්සයිඩයයි කාබන් ඩයොක්සයිඩ් බවට. දැන් උදාහරණයක් විදිහට අතන තියෙනවා කැල්සියම් කාබනේට්.
බලන්න මේක ගැලපෙනව නේද කියලා. මෙතන තියෙනවා කැල්සියම් කාබනේට්. මේ තියෙන කාබනේට් එතකොට. එතකොට මේක මැග්නීසියම් කාබනේට්, සිංක් කාබනේට්, ඇලුමිනියම් කාබනේට් වගේ විවිධ කාබනේට් වෙන්න පුළුවන්. එතකොට හැදෙන්නේ ඔක්සයිඩය. අර කැල්සියම් කාබනේට් රත් කරාම මෙතන ඇවිල්ලා තියෙනවා ඔක්සයිඩයක්. කැල්සියම් ඔක්සයිඩ්. අර කාබනේටේ තිබිච්ච ලෝහ කොටස. ඒකේ ඔක්සයිඩය. අනිත් එක කාබන් ඩයොක්සයිඩ්. එතන මෙතන දැන් තිබුණා නම් සිංක් කාබනේට්. මොකද්ද වෙන්නේ? සිංක් කාබනේට් තිබ්බනම් මොනවද ලැබෙන්න ඕනේ බලන්න. සිංක් කාබනේට්. එහෙනම් රත් කරාම එන්න ඕන සිංක් වල ඔක්සයිඩය. කියන්නේ සිංක් ඔක්සයිඩ්. සිංක් ඔක්සයිඩ්. ඊට අමතරව ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒක එතකොට හැම එකටම පොදුවේ ලැබෙනවා. දැන් ඔයගොල්ලන්ට හදාගන්න තියෙන මේ ඔක්සයිඩය විතරයි. කාබන් ඩයොක්සයිඩ්. දැන් මේක අපි රසායනික සමීකරණයකට හැරෙව්වොත් සිංක් කාබනේට්. කොහොමද සිංක් කාබනේට් ලියන්නේ? සිංක් Zn කාබනේට් සංයුක්තාව 2 කැපිලා ගියාම ZnCO3. සිංක් ඔක්සයිඩ් සිංක් වල සංයුක්තාව 2යි ඔක්සිජන් වල 2 කැපිලා යනවා ZNO. කාබන් ඩයොක්සයිඩ් ලියන විදිය දන්නවා CO2. දැන් ඊට පස්සේ දෙක එතකොට ඔය ඊතලයයි ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ මේ රත් කිරීමද? ඔව් රත් කිරීම කියන එක මේක තමයි. දැන් සිංක් එතන 1යි එතනත් 1යි කාබන් 1යි මේ පැත්තෙත් 1යි ඔක්සිජන් මෙතන 2යි මෙතන 1යි කොහොම ඔක්සිජන් 3යි. මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා. එහෙනම් තුලිත වෙලාමයි තියෙන්නේ. 아무තුයෙන් තුලිත කරන්න දෙයක් නැහැ. හරි. දැන් මේක මම කිව්වේ මේ යම් ප්‍රතික්‍රියා ලියද්දී අපිට උමනාවක් වුණොත් යම් කිසි කාබනේට් වර්ගයක් මැග්නීසියම් කාබනේට්, සිංක් කාබනේට්, ඇල්මිනියම් කාබනේට්, කැල්සියම් කාබනේට් වගේ කාබනේටයක් රත් කිරීම ප්‍රතික්‍රියාවකින් ලියන්න ඒ හැම කාබනේටයකම පොදු රටාවක් තියෙන්නේ. මොකද්ද? ඒ ලෝහය ඔක්සයිඩයයි කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න වෙනවා මෙන්න මේ කාබනේට් වර්ග දෙකක් හැර මේ සෝඩියම් කාබනේට් සහ පොටෑසියම් කාබනේට් එහෙම පාසුවෙන් වියෝජනය වෙන්නේ නැහැ රත් කළාට. ඒ දෙන්න හැර අනිත් කාබනේට් මේ විදිහට වියෝජනය වෙලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හොඳයි. එතකොට මේකේ තියෙනවා ඒ මං කියපු කාරණය අන්නේ වාක්‍ය කැල්සියම් කාබනේට් රත් කරාම කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ඒ ලැබීම උදාහරණයක් විදිහට දක්වලා තියෙනවානේ. ඊට පස්සේ තියෙන වාක්‍ය හයිලයිට් කරන්න. සෝඩියම් කාබනේට් හා පොටෑසියම් කාබනේට් හැර ඕනෑම කාබනේටයක් රත් කළ විට වියෝජනය වී ඔක්සයිඩයක් හා කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබේ. ඒක හයිලයිට් කරන්න. ඊට පස්සේ බලන්න කාබනේට් දෙකක් තියෙනවා. උදාහරණ විදිහට. ඒක රත් කිරීමට අදාළ ප්‍රතික්‍රියා දෙක සම්පූර්ණ කරන්න.
දැන් මම ඔය කියපු දේවල් ටික මතක නම් ඒ ටිකෙන් ඔයගලන්ට ඔක හදන්න පුළුවන්. තුලිත රසායනික සමීකරණ දෙක ගොඩනගන්න බලන්න. ඕනනම් කොලයක වෙනම පැන්සලෙන් හදන්න. ඊට පස්සේ අපි හරියට උතන ලියමු. දැන් මේ වේදී තමයි අර සූත්‍ර ලියන ක්‍රමය වමනා වෙන්නේ. සූත්‍ර ලියන ක්‍රමය විතරක් දැනගත්තත් හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට සූත්‍ර ලියන්න මූලද්‍රව්‍ය වල සංකේත සහ සංයතා මතක තියාගන්න පාඩම් කරගන්න වෙනවා. ඒ ටික අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ ටික වහාම පාඩම් කරගන්න. පළවෙනි කාබනේටය මොකක්ද කියලා අඳුරගත්තද? මේ තියෙන්නේ මැග්නීසියම් කාබනේට්. ඒකට ඒකේ වියෝජනය ලියන්න අපි මේ කතා කරපු ක්‍රමයට අනුව ඊට පස්සේ තියෙන කාබනේටය ලිතියම් කාබනේට්. බලමු අපි මැග්නීසියම් කාබනේට් තුලිත රසායනික සමීකරණය වියෝජනයට අදාළව ලියලා. මැග්නීසියම් කාබනේට් MgCO3 ඉන්ධනය දැම්මා. ඉතලේ උඩ රත් කිරීමට අදාළ මේ සලකුණ දැම්මා. එහෙනම් එන්න ඕන කොහොමද? මේ කාබනේටය රත් කරාම මැග්නීසියම් ඔක්සයිඩ් එන්න ඕන. මැග්නීසියම් ඔක්සයිඩ් ලියන්නේ ඉස්සෙල්ලත් මේ මැග්නීසියම් ඔක්සයිඩ් රසායනික සූත්‍රය ලිව්වා. MgO කියලා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් CO2. ඊට පස්සේ දෙපැත්ත බලන්න පරමාණු ගණන් මැග්නීසියම් 1යි මැග්නීසියම් 1 හරි කාබන් 1යි කාබන් 1ත් හරි ඔක්සිජන් 3යි එහා පැත්තේ 1යි 2යි 3ක් තියෙනවා හරි. එහෙනම් තුලිත වෙලාමයි තියෙන්නේ. ඊළඟ එක ලිතියම් කාබනේට් Li2CO3 අත් කරාම ලිතියම් ඔක්සයිඩ්. ලිතියම් ඔක්සයිඩ් ලියවෙන්නේ Li2O කියලා. දැන් ඒක එන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ සූත්‍රය ලියලා බලුවා නම් තේරෙවි. ඕනම් පෙන්නන්නම්. ලිතියම් සංයුක්තාව 1යි ඔක්සිජන් සංයුක්තාව 2යි සංයුක්තා මාරු කරාම මේ දෙකේ ඉලක්ක මෙතෙන්ට එනවා. මේකේ ඉලක්ක මෙතෙන්ට යනවා. එතකොට Li2O. ඒ කියන්නේ ඕනම සංයෝගයක් දැන් මේ ඔයගොල්ලෝ සමීකරණ ලියන යනකොට ඒ සංයෝගයේ සූත්‍රය කෙලින්ම ලියන්න දන්නේ නැත්නම් මේ වගේ පැත්තක හදාගන්න. හදාගෙන සංයෝගයේ සූත්‍රය අරගෙන සමීකරණයට ගන්න පුළුවන්. මොකද මේ ඔක්කොම සමීකරණ සහ හැම එකේම සූත්‍ර අපිට කටපාඩම් කරගන්න බෑ. මතක තියෙන්න පුළුවන් ලියනකොට සමහර සංයෝගවල සූත්‍රය. ඒ සමහර ඒවා සමීකරණය ගොඩනගනකොට අපිට මේ විදිහට හදාගන්න වෙනවා. හරි දැන් මේක තුලිතද කියලා බලන්න ඕන. ලිතියම් මෙතන පරමාණු 2යි
කාබන් එකයි ඔක්සිජන් 3යි. මේ පැත්තේ ලිතියම් දෙකක් තියෙනවා. ඔක්සිජන් මෙතන එකයි මෙතනින් ආපු දෙකයි 3ක් වෙනවා. කාබන් එකක් තමයි තියෙන්නේ. එහෙනම් තුලිත වෙලා ඒකත් ලිතියම් දෙකයි කාබන් එකයි ඔක්සිජන් 3යි. තුලිත කරන්න දෙයක් නැහැ. ඒක අමුතුවෙන් හරි. එතකොට මේ එක වියෝජන ප්‍රතික්‍රියා වර්ගයක්. වියෝජන ප්‍රතික්‍රියා ගොඩාක් තියෙනවා. මේ එක රටාවක් මම කියුවේ කාබනේට් රත් කරාම සිද්ධ වෙන එක. ඊළඟට තියෙනවා අපිට මේ වෙනත් ඉදිරියේ කරන පාඩමකදීත් ඕන වෙන ප්‍රතික්‍රියාවක් මේක. අපිට එච්චර මේ සංයෝගය හම්බ වෙලා නැති වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන සංයෝගය. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දියරයක් විදියට තියෙන්නේ. අවර්ණ දියරයක්. ඉසබීජනාශකයක් විදියට ගන්නවා. තුවාල පිරිසිදු කරන්නේ ඉස්සර ගත්තා. සංයෝගයේ H2O2 මේක වියෝජනය වුණාම යන්ත්‍රය රත් කරොත් එහෙම මේක රත් කරන්න උවමනාවකුත් නැහැ. ඇත්තටම ජලය සහ ඔක්සිජන් ලැබෙනවා. මේ ප්‍රතික්‍රියා විශේෂත්වයකුත් තියෙනවා. ඔක රත් කරන එක ටිකක් අනතුරුදායකයි. මොකද අර ඔක්සිජන් පිට වෙන හින්දා එකපාරට ගිනි ගැනීමක් වෙන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි මෙන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වීමේ ප්‍රතික්‍රියාව. මේක ආලෝකය නිසාත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා තියෙන බඳුනකට ආලෝකය වටනහම තදින් තාපය නෙමෙයි ආලෝකය. ආලෝකය වැටුණත් මේ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වියෝජන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. රත් කළත් වෙනවා. ආලෝකය නිසාත් වෙන්න පුළුවන්. ඒ හින්දාම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා තියෙන්නේ අඳුරු බෝතල් වල. අර විනිවිද පේන පාරදෘශ්‍ය බෝතල් වල දැම්මොත් ආලෝකයෙන් හින්දා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා බෝතලේ ඇරියට පස්සේ තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙමෙයි ජලය. මේ ප්‍රතික්‍රියාව තුලිත නැහැ. තුලිත කරන්න වෙනවා බලන්න. මෙතන හයිඩ්‍රජන් දෙකයි තියෙන්නේ. ඔක්සිජන් දෙකයි. මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකයි. ඔක්සිජන් මෙතන එකයි. මෙතන දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම 3ක් වෙලා. එතකොට මේක දැන් තුලිත කරද්දී ඔක්සිජන් 3ක් තියෙන නිසා මේ පැත්තේ මෙන්න මේ ඔක්සිජන් එකක් තියෙන එක ඊට වඩා ලේසි මේක ඉරට්ට ගානක් කරගත්තොත් ඒ නිසා මෙතන දෙකක් දැම්මොත් දැන් හයිඩ්‍රජන් 4ක් වෙනවා. මෙතන ඔක්සිජන් දෙකක් වෙනවා. එතකොට එහා පැත්තේ ඔක්සිජන් දෙකත් එක්ක මේ පැත්තේ ඔක්සිජන් 4ක් වෙනවා. හයිඩ්‍රජන් දැන් 4ක් නිසා හයිඩ්‍රජන් 4ක් කරන්න මෙතන දෙකේ ඉලක්කමක් දානවා. මේක දෙකෙන් වැඩි වුණාම එතනත් 4යි. මේකත් දෙකෙන් වැඩි වෙනවා. එතකොට 4ක් වෙනවා. බලන්න දැන් දෙපැත්තේ හයිඩ්‍රජන් 4යි. මේ පැත්තේ හයිඩ්‍රජන් 4යි. ඔක්සිජන් මේ පැත්තේ 4යි. මේ පැත්තේ මෙතන 2යි. මෙතන 2යි. ඔක්කොම 4ක් වෙලා. එහෙනම් තුලිතයි. මේ විදිහටයි ඒක තුලිත වෙන්නේ. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලියන විදිය මතක තියාගන්න.
ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සූත්‍රයේ H2O2 කියන එක මතක තියාගන්න එක. මොකද මේක මෙතෙන්ද විතර නෙමෙයි ඉස්සරහා පාඩමකදීත් මේ සමීකරණය උමනා වෙනවා. ඒ වගේම මම අර කියපු කාරණය ආලෝකය නිසා මේ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ රත් කිරීම නිසා විතර නෙමෙයි ආලෝකය ලැබුණ විටද මෙම වියෝජන ප්‍රතික්‍රියාව සිදු විය හැකිය. එන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය ආලෝකයෙන්දත් වෙන්න පුළුවන්. ඔන්න යටින් මේක ලියලා තියාගන්න. මේක තව වියෝජන ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ තියෙනවා තවත් වියෝජන ප්‍රතික්‍රියාවක්. සිල්වර් ඔක්සයිඩ් වියෝජනය වෙලා සිල්වර් සහ ඔක්සිජන් ලැබෙනවා. සිල්වර් කියන්නේ රිදී. ඒතර සිල්වර් වල මෙතෙන්දී සංයුක්තාවය එකයි. ඒකට අනුව බලන්න මේ සිල්වර් ඔක්සයිඩ් වල රසායනික සූත්‍රයයි සිල්වර් ලියන්නම් Ag කියලා. සමීකරණය වචන සමීකරණයනේ තියෙන්නේ. මේක සංකේත වලට හරවලා බලන්න රසායනික සමීකරණය තනියම ගොඩනගන්න පුළුවන්ද කියලා. සිල්වර් වල සංයුක්තාව එක විදිහට තමයි මෙතන සිල්වර් ඔක්සයිඩ් හැදෙනකොට ක්‍රියා කරලා තියෙන්නේ. බලන සමීකරණය ලිව්වට පස්සේ දෙපැත්ත සමතුලිත කරන්න, තුලනය කරන්න. කොහොමද එන්නේ ප්‍රතික්‍රියාව? සිල්වර් ඔක්සයිඩ් ලියන්න දන්නේ නැත්නම් Ag කියලා ලිව්වා. ඔක්සිජන් ලියාගත්තා. සිල්වර් වල සංයුක්තාව එකයි. ඔක්සිජන් වල සංයුක්තාව දෙකයි. මාරුනහම මෙතෙන්ට එනවා දෙකේ ඉලක්කමක්. මෙතෙන්ට එකේ ඉලක්කමක්. Ag2O. එකේ ඉලක්කම් අපි අන්තිම සූත්‍රයට ලියන්නේ නැහැ. එහෙනම් Ag2O රත් කරාම මේකත් රත් කරාම සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. මෙතන දාලා නැති වුණාට අර ත්‍රිකෝණය දාගන්න පුළුවන් උඩින් සිල්වර් ලැබිලා තියෙනවා. ඊට අමතරව ඔක්සිජන් ලැබිලා තියෙනවා. හරි. දැන් මේක ත්වරිත කරනකොට 2Ag2O ඔව් 2Ag2O ඊතලයයි ත්‍රිකෝණයයි 4Ag ධන O2. හොඳයි. හරි. 4Ag ධන O2. Ag2O
ඔව් දැන් මෙතන AG දෙකක් තියෙනවනේ. මෙන්න මෙතන ඔක්සිජන් එකක් තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවල අර ඔක්තේ ගානක් තියෙනකොට ඔය ඔක්සිජන් වල හයිඩ්‍රජන් වල ක්ලෝරීන් වල එහෙම වැඩි අවස්ථා ගණනකදී ඔය ඔත්තේ ගාන ඉරට්ටේ ගානක් විදිහට මුලින් හරවගෙන තුලිත කරන්න ආරම්භ කරනකොට නම් අපිට පහසුවක් තියෙනවා. ඒ නිසා මේ දැන් මෙතන ඔක්සිජන් එකක් නේ තියෙන්නේ. මේක ඉරට්ටේ ගානක් කරගන්න එහා පැත්තේ තියෙන්නේ කොහොමද දෙකක් නිසා එතෙන්ට දෙකේ ඉලක්කමක් දාන්න පුළුවන්. ඒකට දෙකක් නම් ඉරට්ටේ ගානක්. හැබැයි එතකොට මේ දෙවරක් දෙක හතරක් වෙනවා. ඒදී එහෙනම් මෙතෙන්ට හතරක් දානවා. ඔක්සිජන් දෙකයි එහා පැත්තේ දෙකක් තියෙන්නේ. නිසා තුලිතයි. ඔය විදිහට තමයි එහෙනම් අර කියපු එක හරි. මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මේ වියෝජනයකදී වෙන්නේ තනි සංයෝගයක් තිබිලා සර් ඒක ආච්චුටක් කියන්න කොටස් වලට කැඩීමක්. එතකොට දැන් මේ තුලිත කිරීම සම්බන්ධ මොනවා හරි මේකෙදි 아무තු දෙයක් නෑ. දැන් ඔක්සිජන් දෙකක් තියෙනවා. මෙතෙන්ට දෙකක් දැම්ම මම අර කිව්වේ දැන් කොහෙන්ද මේක තුලිත කරන්න ඉලක්කම් දාන්න පටන් ගන්න කියන එක ගැන අවබෝධයක් නැතුව ඉන්නවා නම් අර ඔක්සිජන් වල හරි හයිඩ්‍රජන් වල හරි ක්ලෝරීන් වල හරි මේ එක පැත්තක කොහේ හරි ඔත්තේ ගානක් තියෙනවා නම් හයිඩ්‍රජන් ඔක්සිජන් ක්ලෝරීන් වගේ ඒවා මොකද ඒවා අනිත් පැත්තේ වායු විදිහට තියෙනකොට අර ද්විපරමාණුක වායුනේ. ඒතකොට ඉරට්ටේ ගණන් විදිහට තියෙන්නේ. පරමාණු ගානයි O2 වෙනකොට 2යි. Cl2 වෙනකොටත් 2යි. ඒතකොට යම් තැනක තනි පරමාණුව තියෙනවා නම් අන්නේ පරමාණුව ඉරට්ටේ ගානක් බවට හරව ගන්න පුළුවන් විදිහට මුලින්ම ඉලක්කමක් දාලා තුලිත කිරීම පටන් ගත්තොත් පහසුවක් තියෙනවා. සමහර අවස්ථාවලදී එහෙම තුලිත කරන්න ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉරට්ටේ ගානක් විදිහටම හරවන්න ඕනේ නැති අවස්ථා තියෙනවා. ගොඩක් අවස්ථාවල ඒක උදව්වක් වෙනවා. එතකොට මෙතන ඔක්සිජන් සර් ඉලක්කම මෙතනට දෙකේ ඉලක්කම දැම්මා. ඔය මොකක්ද දාන්නේ? ඒ සර් ඉලක්කම ගන්නෙ කොහමද? මේ දෙකයි කියලා ගන්නේද? නෑ සර් ඉරට්ට සංඛ්‍යාව මේ ඔත්ත සංඛ්‍යාව ඉරට්ට කරගන්නේ. ඔත්තේ ගානක් ඉරට්ටේ කරගන්නේ කොහොමද? ඔත්තේ ගානක් දේසියෙම ඉරට්ටේ කරන්න පුළුවන්. බලන්න 1 3 5 දේසියෙම ඉරට්ටේ කරන්නේ එහෙන් වැඩි කළා. දෙකෙන් වැඩි කරන එක තමයි කුඩාම ඉලක්කම. මේ මෙයා දෙකක් වෙනවා. මෙයා 6ක් වෙනවා. මෙයා 10ක් වෙනවා. ඒතර එන උත්තරේ ඔක්කොම ඉරට්ටේනේ. ඒතර කුඩාම ගාන දෙකනේ. ඉස්සෙල්ලා ඒක අපිට ගන්න පුළුවන්. ඒක දාලා බලන්න පුළුවන්. මෙතන නම් එහෙම ලොකු ගැටලුවක් නැහැ. මේක නම් අර එහා පැත්තේ දෙකක් තියෙන හින්දා මෙතෙන්ට දෙකක් කියලා ගන්නත් පුළුවන්. මේ ඔක්සිජන් දෙක ඒ නිසා ඔක්සිජන් දෙකක් කරන්න මෙතෙන්ට දෙකේ ඉලක්කම දානවා කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ දෙක වැඩි කිරීම 2 4යි. එහෙනම් මෙතෙන්ට 4ක් දානවා. හරි. දැන් මේ පොදු ප්‍රතික්‍රියාවක් ගත්තොත් මේකට වියෝජනයට අදාළව තනි සංයෝගයක් තිබිලා කොටස් වලට කැඩීමක් නෙවෙන්නේ. ඉතින් පොදුවේ අපිට මේක එක එක ක්‍රම වලට මේ පොදු ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. දැන් AB කියලා සංයෝගයක් ගත්තොත් අපිට ඕන නම් මේක A සහ B කියලා කොටස් දෙකකට කැඩෙනවා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනුවට C කියලා එකක් තිබිලා A සහ B විදියට
කැඩෙනවා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ සංකේතාත්මකව පෙන්වීමක් කරන්නේ මේ තනි සංයෝගයක් මේ කොටස් වලට කැඩෙනවා කියන එක. සරල කොටස් වලට වෙන්වීම. ඒතර මේකේ පොදු ප්‍රතික්‍රියාව විදිහට මේ දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. යම් සංයෝගයක් තිබිලා වෙනත් කොටස් දෙකකට බෙදලා යනවා. වෙන වෙලා යනවා. මේක එතකොට පොදු ප්‍රතික්‍රියාව විදිහට අපි එතන ලියාගමු කොටුව ඇතුලේ. මේක අපිට මේ අවබෝධ වෙන්න සහ සාමාන්‍යයෙන් පොදු ප්‍රතික්‍රියාව කියන එක යොදාගන්නේ අර ප්‍රතික්‍රියා වර්ගයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සංකේතාත්මකව නිරූපණය කරන්න. හරි දැන් ප්‍රතික්‍රියා වර්ග දෙකක් අපි කතා කළා. දැන් ප්‍රතික්‍රියා වර්ග හතරක් ගැන තියෙනවා කියවනේ. ඒ කියන්නේ අපි මූලික වර්ග හතරක් ගැන මේ පාඩමේ කතා කරනවා. ඊට පස්සේ තියෙන වර්ගය බලන්න. ඒකේ නම තියෙන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. එතන තියෙන්නේ මේ වගේ කතාවක්. දැන් එහෙම මේ බංකුවක් තියෙනවා. ඒ බංකුවේ අපි හිතමුකෝ මේ ඊට වඩා ටිකක් පොඩි ඉඩකඩ අඩු බංකුවක් තියෙන්නේ කියලා. මේ බංකුවක එහෙම එන්නෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහම ඉන්නකොට හිතන්නකො මේ ඉන්නේ පොඩි මල්ලිලා දෙන්නෙක්. ලොකු අයියා කෙනෙක් එනවා. එයා වටපිට බලලා ආඩි වෙන්න තැනක් නැති හින්දා මෙතෙන්ට ඇවිත් මෙයාව තල්ලු කරලා පැත්තකට එයා වාඩි වෙනවා. ගොඩක් අයියලගේ හැටි එහෙම තමයි. එතකොට මේ මෙන්න දැන් කලින් හිටපු කෙනෙක් මෙයා ඉන්නවා. මේ ඉන්නේ අර මෙතනින් බිමට දාපු එක්කෙනා. දැන් අර අයියා එතන වාඩි වෙලා ඉන්නවා. දැන් මේ එක්කෙනෙක් ඇවිත් මෙතන හිටපු දෙන්නගෙන් කෙනෙක්ව පන්නලා ඒ වෙනුවට එතනින් වාඩි වෙලා. ඒ පන්නපු එක්කෙනා තමයි මේ ඉන්නේ. දැන් ප්‍රතික්‍රියාවලදීත් මෙන්න මේ වගේ වැඩ සිද්ධ වෙනවා. යම්කිසි සංයෝගයක් අපි හිතමුකෝ එහෙම
BC කියලා සංයෝගයක් තියෙනවා. හරියට මේ දෙන්න වගේ. මේ මෙතන ඉන්න මණ්ඩල දෙන්න වගේ. B සහ C. එතෙන්ට එනවා අයියා කෙනෙක්. මේ ආපු එක්කෙනා වගේ. එයා ඇවිල්ලා මේ B කියන එක්කෙනාව පන්නනවා. C ඉන්න තැනින් වාඩි වෙනවා. ඒතර B පන්නලා දාලා A එනවා C එක්ක B ව පෙන්නුවා. එක්කෙනෙක් ඇවිත් සංයෝගයක ඉන්න තව කෙනෙක්ව පන්නලා ඒ වෙනුවට සම්බන්ධ වෙලා අලුත් සංයෝග හදනවා. මේ විදිහේ ප්‍රතික්‍රියා තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා කියන්නේ. ඉතින් මේ වගේ මේකට සමරූපී උදාහරණ විවිධ දේවල් හිතා ගන්න පුළුවන්. දෙන්නෙක් හිටපු තැනකට තව එකෙක් ඇවිල්ලා දෙන්නගෙන් එකෙක් පන්නලා අනිත් එකත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් අන්නේ විදිය ප්‍රතික්‍රියා රසායනික ද්‍රව්‍ය වලත් වෙනවා. එහෙම ප්‍රතික්‍රියා තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියන්නේ. එකෙක්ව විස්ථාපනය කළා වෙන කෙනෙක් එතෙන්ට එනවා. හරි. දැන් මේ පොදුවේ ගත්තොත් ඕක මේ වගේ පොදු ප්‍රතික්‍රියාවකින් පෙන්වන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියන එකේ විස්තරේ. ඒකේ තියෙනවා මේ මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින වෙනත් වෙන්න ඕන වෙනත් මූලද්‍රව්‍යයක් එයින් විස්ථාපනය කරමින් ඊට හිමි ස්ථානය අත්කරගෙන වෙනත් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා නම් වේ. මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින වෙනත් මූලද්‍රව්‍යයක් එයින් විස්ථාපනය කරමින් ඊට හිමි ස්ථානය අත්කරගෙන වෙනත් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා නම් වේ. හරි. දැන් ඔය විදිහේ ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා. ඉස්සෙල්ලා පළවෙනි ප්‍රතික්‍රියාව මැග්නීසියම් ධන කොපර් සල්ෆේට්. එතකොට හැදිලා තියෙනවා මැග්නීසියම් සල්ෆේට් සහ කොපර්. බලමු අපි මේ කියන ක්‍රමයට ඕක කොහොමද වෙන්නේ කියලා. මැග්නීසියම් තියෙනවා. සංකේත වලින් ඒක කෙලින්ම ලියන්න මැග්නීසියම් Mg. එයා එන්නේ කොපර් සල්ෆේට් තියෙන තැනට. කොපර් සල්ෆේට් ලියන්නේ CuSO4 කියලා. කොපර් සල්ෆේට් සාමාන්‍යයෙන් පල්මානිකම් කියලා කියන්නේ. ඒක කොපර් සල්ෆේට් ද්‍රාවණයකට. සාමාන්‍යයෙන් කොපර් සල්ෆේට් ඝන විදියට තියෙන්නේ. ඒක වතුර දිය කරාම ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට දැන් මැග්නීසියම් ලෝහ පිටියක් දාන්න. මයික් එක ඕෆ් කරන්න. මයික් එක ඔන් වෙලා. එතකොට දැන් අර ඉස්සෙල්ලා ක්‍රමයටම අපි දැන් A කියලා එක්කෙනෙක් BC කියලා සංයෝගයකට දැම්මහම මොකද්ද වෙන්නේ කියලා මේ කලින් පොදුවේ ප්‍රතික්‍රියාවක් ලියුවානේ. මෙයා ඇවිල්ලා මෙයාව පෙන්නුවා. ඒ විදිහට මැග්නීසියම් ඇවිල්ලා මේ කොපර් සල්ෆේට් වල කොපර්ව පන්නනවා.
දැන් එතකොට ආව එක්කෙනා මැග්නීසියම් කොපර් පැන්නුවට පස්සේ කොපර් සල්ෆේට් වල ඉතුරු වෙන එක්කෙනා සල්ෆේට් SO4. දැන් මැග්නීසියම් සල්ෆේට් එක එකතු වෙලා හැදෙන සංයෝගය මොකක්ද කියලා ගොඩනගා ගන්න වෙනවා. ඒක අපි ගොඩනගන්නේ අර සූත්‍ර ලියන ක්‍රමයට. මැග්නීසියම් ආවර්තිත වගුවේ දෙවෙනි කාණ්ඩේ එන සංයුක්තාව 2යි. සල්ෆේට් කියන්නේ කණ්ඩකයක්, අයන කණ්ඩකයක්. එතන මේ මූලද්‍රව්‍ය පොකුරේ නැත්නම් මේ අයන කණ්ඩකේ සංයුක්තාව 2යි. මාරු වුණාම මැග්නීසියම් වලටත් එන්නේ 2 ඉලක්කම යටට සල්ෆේට් වලටත් වරහණක් දාලා සංයුක්ත ඉලක්කම 2 දැම්මහම දැන් 2යි කියලා ඇවිත් තියෙන්නේ. එහෙනම් සුළු වෙනවා. එතකොට කැපිලා ගියාම දෙවරක් 1යි එකේ ඉලක්කම් අන්තිම සූත්‍රයට ලියන්නේ නැහැ. සංයුක්ත ඉලක්කම නැත්නම් සල්ෆේට් වල වරහන ඕනෙත් නැහැ. MgSO4 කියලාමයි සංයෝගයේ සූත්‍රය එන්නේ. එහෙනම් මැග්නීසියම් ඇවිල්ලා මෙතන තියෙන කොපර් අයින් කරලා මැග්නීසියම් සල්ෆේට් කියන සංයෝගය හදනවා. අර පන්නපු කොපර් ද්‍රාවණයේ පතුලේ තැම්පත් වෙනවා. කොපර් මේක තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. මැග්නීසියම් ඇවිල්ලා කොපර් සල්ෆේට් වල කොපර්ව පන්නනවා. මැග්නීසියම් සල්ෆේට් එකතු වෙලා මැග්නීසියම් සල්ෆේට් කියන සංයෝගයක් හදනවා. මේ තියෙන්නේ අර පන්නපු කොපර්. සාමාන්‍ය මේක අපි මේ අවක්ෂේප වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ භාජනයේ පතුලේ තැම්පත් වෙනවා. එතකොට ඔක පරීක්ෂණ නලයක හරි බීකරයක හරි සිද්ධ වුණාම මේ විදිහට කොපර් සල්ෆේට් කියන එක ද්‍රාවණය මේ නිල් පාට ද්‍රාවණයක්. ඒකට මැග්නීසියම් පටිය දැම්මහම මැග්නීසියම් පටිය ටික වෙලාවකින් ප්‍රතික්‍රියා කරලා දිය වෙනවා. අඩියේ දුමුරු පාන ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා. ඒ අර පන්නපු කොපර්. ඒ වගේම මේ ද්‍රාවණය නිල් පාට තිබිච්ච එක අඩු වෙලා යනවා. මොකද කොපර් සල්ෆේට් ටික අවසන් වෙන නිසා. මැග්නීසියම් සල්ෆේට් කියන එක අවර්ණයි. ඒ නිසා නිල් පාට ටික අඩු වෙලා යනවා. දැන් මෙතන ප්‍රතික්‍රියාවලියන්නේ අපිට තියෙන්නේ. එහෙනම් දැන් චුලිතද කියලා බලන්න. මැග්නීසියම් මේ පැත්තේ 1යි. මේ පැත්තෙත් 1යි. කොපර් මෙතන 1යි. කොපර් 1යි. සල්ෆර් 1යි. ඔක්සිජන් 4යි. හරි එහෙනම් චුලිතයි. ප්‍රතික්‍රියාව වෙනසක් කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක ලියුවොත් magnesium Mg copper sulfate CuSO4 magnesium sulfate MgSO4 මේ පන්නපු කොපර් ඔය විදිහටයි ප්‍රතික්‍රියාව තුලිත වෙලා ලියවෙන්නේ. හරි එහෙනම් ඔය ක්‍රමයට බලන්න ඊළඟ ප්‍රතික්‍රියාව තනියම ලියන්න. සිංක් දානවා කොපර් සල්ෆේට් ද්‍රාවණයකට. හැදෙන ඵල
දක්වලා තියෙනවා. ඒක සූත්‍ර වලින් ලියන්නයි තියෙන්නේ. ලිවස බලන්න තුලිතද කියලා. ලොකු වෙනසක් නෑ මං හිතන්නේ. මේ ලිය ප්‍රතික්‍රියාව වගේම සිංක් ZN කියලා එන්නේ. කොපර් සල්ෆේට් SO4. ඔව්. ZN එන්නේ මොකද්ද සංයෝගය? නෑ සිංක් සල්ෆේට්. ZN ZN SO4. SO4 ධන Cu. කොපර් Cu. මේකෙත් අර වගේම දෙපැත්ත තුලිතයි. අමුතුවෙන් තුලිත කරන දෙයක් නැහැ. මේකෙත් නිරීක්ෂණ බැලුවොත් එහෙම බලාගෙන ඉනකොට ටික ටික ද්‍රාවණයේ නිල් පාට අඩු වෙනවා. අර ද්‍රාවණයේ පතුලේ දුමුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා. ඊට පස්සේ තියෙනවා තවත් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. එතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව වචන සමීකරණය දීලා තියෙනවා. ඉස්සෙල්ලා බලන්න ඒකෙත් සමීකරණය සූත්‍ර පාවිච්චි කරලා ගොඩනගන්න පුළුවන්ද කියලා. කීපයක්ම තියෙනවා. දැන් ඒක ඉවර නම් චුට්ටක් උත්සාහ කරන්නකෝ. එතන තියෙන ප්‍රතික්‍රියා 4 පල්ලෙහා ඊට පස්සේ තියෙනවා නම් කොටස සම්පූර්ණ කරන්නත් එක තියෙන්නේ. පුළුවන් විදිහට ඉස්සෙල්ලා ගොඩනගන්න බලන්න පැන්සලෙන් හරි කමන්නේ. කොලයක හරි. ඊට පස්සේ බලමු අපි ඉස්සෙල්ලා ගොඩනගලා ඉන්න. සෝ මේ KBR ගැන මොකක්ද? ඔව් K කියලා කියන්නේ පොටෑසියම්, Br කියන්නේ බ්‍රෝමීන් කියන එක. බ්‍රෝමීන් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. හරිද දැන්? හරි සර්. හරි. හොඳයි. බලමු අපි එහෙනම්. ඉස්සෙල්ලාම තියෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික්. මේ හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් ලියන්නේ HCl කියලා. HCl. මැග්නීසියම් තමයි දාලා තියෙන්නේ. Mg. දැන් අර කතන්දරේමයි මැග්නීසියම් ඇවිල්ලා මෙන්න මේ හයිඩ්‍රජන්ව පන්නනවා.
පන්නලා ඊට පස්සේ මෙතන ඉන්න ක්ලෝරින් එක්ක මැග්නීසියම් සම්බන්ධ වෙනවා. දැන් ක්ලෝරින් සහ මැග්නීසියම් සම්බන්ධ වුණාම හැදෙන්නේ මොකද්ද කියලා මෙතන නම දීලා තියෙනවා. නම දුන්නේ නැතත් අපිට මේක හදන්න පුළුවන්. මැග්නීසියම් ලිව්වා, ක්ලෝරින් ලිව්වා. මැග්නීසියම් සංයුක්තාව 2යි, ක්ලෝරින් වල සංයුක්තාව 1යි. මාරු වුණාම Mg වලට 1යි, Cl වලට 2යි. MgCl. FgCl2. ඔව්. මේ තියෙන එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් ලියවෙන විදිය. එතකොට අපිට එහා පැත්තේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා නම දීලා තියෙනවා. දීලා නැතත් මෙන්න දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන රසායනික සූත්‍ර පාවිච්චි කරලා සංයෝග ලියපුවාම යම් ප්‍රතික්‍රියාවක අපි නොදන්න ප්‍රතික්‍රියාවක වුණත් හැදෙන ඵල ගොඩනගා ගන්න පුළුවන්. මේ ක්‍රමය දැන් අපි දන්නවා. එතකොට මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙන්නේ කියලා අපිට මේ සංකේත පාවිච්චි කරලා සූත්‍ර වලින් ප්‍රතික්‍රියාව ලියද්දී ගොඩනගා ගන්න පුළුවන්. හරි. මැග්නීසියම් ක්ලෝරයිඩ් එනම් MgCl2. මෙතෙන්ට ඒක දාමු. MgCl2. ඊට පස්සේ දැන් අර ඉස්සල්ලා මේකේ කොප්ප පැන්නුවාම එයා මේ විදිහට තනියම ඉන්නවා. හයිඩ්‍රජන් මෙතන පන්නනවනේ. හැබැයි හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයේ තනි පරමාණු වලට ස්වභාවයේ ඉන්න බෑ. එයා ඉන්නෙම සරලම විදිහ තමයි තව හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එකතු වෙලා. දැන් මේ විදිහටම පන්නපු තව හයිඩ්‍රජන් පරමාණු මේ ද්‍රාවණය ඇතුළට එනවා. ඒ කියන්නේ දැන් මේ මුළු භාජනයක් ගත්තොත් ඒකේ මේ එක මැග්නීසියම් පරමාණුවක් නෙමෙයිනේ තියෙන්නේ. එක HCl අණුවකුත් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ විදිහටම පන්නපු තව හයිඩ්‍රජන් තියෙනවා. ඒ වගේ දෙන්නෙක් එකතු වෙලා H2 බවට පත් වෙනවා. H2 කියන්නේ හයිඩ්‍රජන් වායුව. ඒ කියන්නේ කොපර් වලට තනි පරමාණු විදියට ස්වභාවයේ ඉන්න පුළුවන් වුණාට හයිඩ්‍රජන් තනි පරමාණු වලට ඉන්න බෑ. අපි අර අණුව කියලා කතා කරපු එකේ අණුවක් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් හරි සංයෝගයක් හරි ස්වභාවයේ පවතින සරලම ආකාරය. ගොඩාම විදිය. ලෝහ මූලද්‍රව්‍ය වලට නම් තනි පරමාණුවටත් ස්වභාවයේ තනියම ඉන්න පුළුවන්. නමුත් ගොඩක් වායු විදියට තියෙන අලෝහ වලට පරමාණු දෙකක් එකතු වෙලා තමයි ඉන්න පුළුවන් සරලම විදිය. තනි පරමාණු ස්වභාවයේ පවතින්නේ නැහැ. එහෙනම් මේ හයිඩ්‍රජන් ලියන්නේ අපි H කියලා නෙමෙයි H2 කියලා. ඒක නිකන් මතකයේ තියාගන්න. ඔය ප්‍රතික්‍රියා ලියනකොට යම්කිසි ඵලයක් හැදෙනවා නම් දැන් ඔක්සිජන් හැදුනොත් O2 කියලා අපි ලියන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් වායුව. හයිඩ්‍රජන් ලියන්නේ H කියලා නෙමෙයි H2 කියලා. ඒ කියන්නේ මේ හැදෙන ඵල ක්ලෝරින් Cl2 කියලා තමයි මේ ඔක්කොම වායු විදිහට තියෙන්නේ. සර් ටියුබ් එකේ තියෙන්නේ මේ හයිඩ්‍රජන් කියලා නෙමෙයි ඔක්සිජන්. ඒක වෙනස් වෙනවා නේද? ඔව් ඒක වැරදි. ඒ කියන්නේ ඔක්සිජන් මේකට එන්න ක්‍රමයක් නැහැ නේ කොහෙන්වත්. මේක දැන් කොහෙවත් ඔක්සිජන් නැහැ. ඒක එම් තිබිච්ච එකත් හොඳයි. දැන් මේකෙන් පැහැදිලි වෙනවා ඇති අර රසායනික සමීකරණ වලින් මේ කියන්නේ සංකේත පාවිච්චි කරලා සමීකරණය ලියනකොට ඒ එන්න ඕන
ප්‍රතිඵල මොනවද කියන එක හරියට ගන්න පුළුවන්. දැන් වචන සමීකරණය ලියනකොට සමහරට මේක පේන්නේ නැහැ හරියට. දැන් ඔක්සිජන් කියලා තිබුණ එක ඔය වචන සමීකරණයේ දිගටම තිබුණා නම් ඔක වැරදි කියලා පේන්නේ නැහැ. හැබැයි දැන් රසායනික සමීකරණය ලියන්න ගියාම තේරෙනවා ඔක්සිජන් කියලා එකක් මේ පළ විදියට එන්න බෑ. මොකද මේ ප්‍රතික්‍රියක ඇතුලේ ඔක්සිජන් කියලා මූලද්‍රව්‍ය නැහැ. එහෙනම් ඔක්සිජන් නෙමෙයි හයිඩ්‍රජන් තමයි එන්න ඕන. අර සමීකරණේ වචනෙන් දීලා තියෙන එකේ ඒක හදාගන්න. හරි හයිඩ්‍රජන් එන්නේ එතකොට දැන් ඊට පස්සේ අපිට කරන්න තියෙන මේක තුලිතද කියලා බලන්න. මැග්නීසියම් එකක් තියෙනවා මෙතන. එහා පැත්තේ එකක් තමයි තියෙන්නේ දැනට. ක්ලෝරින් මෙතන එකයි තියෙන්නේ වම් පැත්තේ. මෙතන තියෙන එකයිනේ. මේ මෙතන දෙකක් තියෙනවා. ඒ නිසා අපිට දෙකක් ගන්න මෙතෙන්ට එක ඉලක්කමක් දාන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් දෙකක් වෙනවා. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා හරි. මැග්නීසියම් එකයි. එතන මැග්නීසියම් එකයි. එහෙනම් දැන් තුලිතයි. තුලනේ වෙලා තියෙන්නේ දෙපැත්ත. ඒතර මේක බලන්න හයිඩ්‍රජන් H2 කියලා තමයි ලියන්න ඕන. දැන් ඔය වරදින්න පුළුවන් අවස්ථා තමයි කවුරු හරි කෙනෙක් මෙතන H2 ලියන්නේ නැතුව H කියලා දැම්මොත් එහෙම අන්න එතකොට සම්පූර්ණ සමීකරණය වරදිනවා. ඒ නිසා මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ මොනවා හරි ප්‍රතික්‍රියාවක ඵල විදිහට ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ක්ලෝරින් වගේ ඒවා හැදෙනකොට ඔය 7 වෙනි කාණ්ඩය ගත්තොත් ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන්. ඒගොල්ලෝ 7 වෙනි කාණ්ඩෙනේ ඉන්නේ. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන්. ඒගොල්ලෝ ඔක්කොම අර ද්වි පරමාණුක විදියට තමයි පවතින්නේ. ඒ කියන්නේ ඒවා ලියනකොට අපිට ලියන්න වෙන්නේ F2, Cl2, Br2, I2 ඒ විදිහට තමයි තනියෙන් ලියනකොට ලියන්න වෙන්නේ. හරි. දැන් එහෙනම් දෙවෙනි එක බලමු. ඒකේ කොටසක් දීලා ඊටු ටික අපිට සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. හරි. දැන් එතකොට වචනෙ නෙමේ සංකේත වලින් දීලා තියෙන්නේ. අර මං කියපු එක මෙතන පැහැදිලි වෙයි. අපි හැදෙන ඵල මොනවද කියලා මුලින් දන්නේ නැති වුණත් අපිට ගොඩනගන්න පුළුවන් හැදෙන්න ඕන ඵල මොනවද කියලා. ඒක රසායනික සූත්‍ර පාවිච්චි කරලා සමීකරණයක් ලිවීමේ තියෙන වාසිය. Zinc HCl. Zinc Zn. HCl කියන්නේ මේ හයිඩ්‍රොක්ලොරික් අම්ලය. අර විදිහටම සිංක් ඇවිල්ලා හයිඩ්‍රජන් පන්නනවා. පන්නලා ක්ලෝරින් එක එකතු වුනහම සිංක් සහ ක්ලෝරින් එකතු වුනහම සිංක් වල සංයුක්තාව දෙකයි. ක්ලෝරින් එකයි. සර් SO නිසා තියෙන්නේ. HCl නෙමෙයි නේද? ඔව් H2SO සල්ෆියුරික් අම්ලය. ඔව්. ඒ තියෙන්නේ සල්ෆියුරික් අම්ලය. හරි මම ලියාගෙන ආපු එක එහෙම පෙන්නන්නම් ඉස්සෙල්ලා. අර ක්‍රමයටම එතකොට මේ සිංක් ක්ලෝරයිඩ් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් ලෝහය දැම්මොත් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සිංක් වල එකේ ඉලක්කම එනවා. Cl වලට දෙකේ ඉලක්කම එනවා. Zn Cl2 කියලා එන්නේ. මේ ඉන්නේ සිංක් ක්ලෝරයිඩ්. දැන් මේ නොදන්න සමීකරණ වුණත් හැදෙන ඵල මොනවද කියලා දන්නේ නැති වුණත් අපිට සමීකරණ ගොඩනගන්න පුළුවන්
මේ සංකේත පාවිච්චි කරලා ලියාගෙන යද්දී සිංක් ක්ලෝරයිඩ් හැදෙනවා. අර විදිහට මේ පන්නපු හයිඩ්‍රජන් H2 හයිඩ්‍රජන් වායුව හැදෙනවා. දෙපැත්ත බැලුවොත් සිංක් එකයි ක්ලෝරින් දෙකක් තියෙන හින්දා මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දාන්න වෙනවා. එතකොට දැන් තුලිත වෙනවා. අර මැග්නීසියම් වල රටාවමයි. HCl කියන්නේ අම්ලයක්. සිංක් කියන්නේ ලෝහයක්. දැන් මේ දෙකේම තියෙන්නේ ලෝහ දෙකක්. දාලා තියෙන්නේ අම්ලයකට. මේකේ තියෙනවා අර මම කලින් කිව්වා වගේ පොදු ස්වභාවයක්. මොකද්ද? ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් බලන්න මේ හැදිලා තියෙන එක මෙතන හැදිලා තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදිලා තියෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් මෙතන සිංක් ක්ලෝරයිඩ් හැදිලා තියෙනවා. මේ ක්ලෝරයිඩ් හැදුනේ මේ මෙතන මේ HCl හින්දා Cl වලින්. හැබැයි මේ හැදිච්ච මෙන්න මේ කොටස නැත්නම් මේ ඵලය මේකට කියන්නේ ලවණයක් කියලා. එතකොට අර මෙතන දැම්මනේ ලෝහයක්. අන්නේ ලෝහේ ලවණයක් තමයි හැදිලා තියෙන්නේ. අමතරව මේ දෙකේම හයිඩ්‍රජන් හැදිලා. ඒතර මම කියන්නේ HCl කියන්නේ අම්ලයක් කියලා. ඒතර මේ තියෙන්නේ ලෝහයක්. මේ අම්ලය. එහෙනම් ලෝහයක් අම්ලයකට දැම්මහම පොදුවේ ප්‍රතික්‍රියාවක් අපිට ගන්න හැකි ලෝහය ධන අම්ලය හැදෙනවා ලෝහ ලවණය සහ හයිඩ්‍රජන් වායුව. මේකත් පොදු රටාවක්. හයිඩ්‍රජන් වායුව. දැන් අපි ලියපු අර ප්‍රතික්‍රියා දෙකම මේ පොදු රටාවේ තියෙන්නේ. ලෝහය මෙතන මැග්නීසියම් පළවෙනි එකේ අම්ලය HCl. හැදිච්ච ලවණය තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් පිට වුණා. දෙවෙනි එකේ බාන ලෝහය සිංක් අම්ලය HCl මයි. ලවණය සිංක් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් පිට වෙලා තියෙනවා ඒකෙත්. හරි දැන් ඔය සිංක් එක ආවේ මේ වැරදිලානේ අපිට. මේ සිංක් සහ මේ HCl කියන එක ටියුට් එකේ තියෙන්නේ සිංක් සහ H2SO4. මේ H2SO4 කියන්නේ සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය. එතකොට දැන් මේකත් අර පොදු රටාවෙම එකක්. අර කතන්දරේමයි. මේක දිහා බලලා එහෙනම් මේ හැදෙන්න ඕන ලවණය මොකක්ද කියලා කී හැකි. එන්න ඕන ලෝහේ ලවණයනේ. දාලා තියෙන මේ ලෝහය මොකද්ද? මේකේ තියෙන්නේ සිංක් කියන ලෝහය. එන හැදෙන්න ඕන ලවණය මොකද්ද? SNSO ZNSO4 මේ කියවන්නේ කොහොමද? හරි කියපු එක හරි. නම සිංක් මොකද්ද? සල්ෆේට්. ඔව්. සිංක් සල්ෆේට්. ඔව්. මේ මෙතන තියෙන්නේ SO4 කියන්නේ සල්ෆේට් කියන කොටසනේ. එතකොට ඒකත් එක්ක මේ සිංක් එකතු වුනහම සිංක් සල්ෆේට්. හරි. දැන් සිංක් සල්ෆේට් එන ලියා ගන්න ඕන. සිංක් Zn සල්ෆේට් එන්නේ
SO4 වලින්නේ. මෙතන මේ හයිඩ්‍රජන් ගියාම ඉතුරු කොටස. සල්ෆේට් වල සංයුක්තාව 2යි. සිංක් වලත් 2යි. මාරු වුණාම 2 කියලාමයි එන්නේ. කැපිලා යනවා. එතෙන්ට 2 ඉලක්කම එනවා. මෙතන 2 ඉලක්කම එනවා. දෙන්න කැපිලා ගියාම 1 එකේ ඉලක්කම් අන්තිම සූත්‍රයට ලියන්නේ නැහැ. Zn SO4. දැන් මේ සංයෝගය තමයි මේ ලවණය සිංක් සල්ෆේට්. ඒක තමයි ලෝහ ලවණය. සිංක් සල්ෆේට්. හයිඩ්‍රජන් පිට වෙනවා. කෙලින් මේක H2O කියලා ලිය හැකියි. දැන් බලන්න දෙපැත්ත තුලිතද කියලා. සිංක් මෙතන 1යි. මේ පැත්තේ 2යි. හයිඩ්‍රජන් මෙතන 2යි. මෙතනත් 2යි. සල්ෆර් 1යි. සල්ෆර් 1 හරි. ඔක්සිජන් 4යි. ඔක්සිජන් 4 හරි. එහෙනම් තුලිත වෙලා තියෙන්නේ සමීකරණය හරියට ගත්තාම සිංක් Zn H2SO4 සල්ෆියුරික් අම්ලය සිංක් සල්ෆේට් ZnSO4 සහ හයිඩ්‍රජන් H2 තුලිත වෙලා තියෙන්නේ. හරි. පැහැදිලිනේ මේකෙත් එතකොට සිංක් කියන්නේ ලෝහය H2SO4 කියන්නේ දන්නේ නැත්නම් ලියලා තියාගන්න සල්ෆියුරික් අම්ලය. එතකොට සිංක් සල්ෆේට් තමයි අර ලෝහ ලවණය. හයිඩ්‍රජන් පිට වෙලා තියෙනවා. ඔය රටාවම තමයි ඊළඟ එකත්. කැල්සියම් ලෝහයක්. ඒකෙත් HCl තියෙන්නේ. HCl කියන්නේ අම්ලයක්. එහෙනම් කැල්සියම් ඇවිල්ලා හයිඩ්‍රජන් අයින් කරලා ක්ලෝරින් එක සම්බන්ධ වුණාම කැල්සියම් සහ ක්ලෝරින් එකතු වෙන්නේ. කැල්සියම් සංයුක්තාව 2යි. ක්ලෝරින් 1යි. මාරු වුණාම කැල්සියම් වලට 1යි. ක්ලෝරින් වලට 2යි. CaCl2. මොකද සංයෝගය ලෝහය කැල්සියම් ක්ලෝරයිඩ්. ඔව් Cl2 කියන්නේ ක්ලෝරයිඩ් කියලා කියවෙන්නේ. කැල්සියම් ක්ලෝරයිඩ්. CaCl2. අයින් කරපු හයිඩ්‍රජන් වායු විදිහට පිට වෙනවා. දැන් මේ ප්‍රතික්‍රියා හැම එකකම මේ දැන් අම්ලයක්නේ දියරයක්නේ. අර ලවණයත් ඔක්කොම දියරයක් විදිහට තමයි හැදෙන්නේ. ඒතර මේකේ බුබුලු දානවා. උඩට බුබුලු වෙනවා හේතුව හයිඩ්‍රජන් වායුව පිට වෙන නිසා. ඒ වගේම ලෝහය දිය වෙලා නොපෙනී යනවා. මොකද මේ පැත්තේ ලෝහයක් නැහැ. ලවණයක් වෙලානේ ඒක. එතකොට ලෝහය පේන්නේ නැහැ. ලෝහය නොපෙනී ගිහිල්ලා ඒ වගේම හයිඩ්‍රජන් පිට වෙන හින්දා බුබුලු දානවා. තුලිතද කියලා බලන්න ඕනේ මේක. මෙතන කැල්සියම් 2යි නෑ මේ ක්ලෝරින් 2යි. ක්ලෝරින් 2යි. ඒ නිසා මෙතන 2 ඉලක්කම දැම්මා. එතකොට හයිඩ්‍රජන් 2යි. හයිඩ්‍රජන් 2ක් තියෙනවා. කැල්සියම් 1යි. එතනත් කැල්සියම් 1යි. එහෙනම් තුලිතයි. තුලිතයි. මෙතෙන්ට එහෙනම් ඔව් 2 ඉලක්කමක් එනවා. HCl වලට. හරි. මේකත් එතකොට අර කලින් අපි කියපු මෙන්න මේ පොදු රටාවට අයිති ප්‍රතික්‍රියාවක්. ලෝහය ධන අම්ලය ලෝහ ලවණය ධන හයිඩ්‍රජන් වායුව. ඔක ඕනනම් පැත්තක ලියලා තියාගත්තත් කමක් නැහැ. කියන්නේ ඕනම අම්ලයකට මේ ප්‍රබල ලෝහයක් දැම්මහම ඔය රටාවට ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට පස්සේ තියෙන එක දැන්
ඒක විස්ථාපන ප්‍රතික්‍රියා යටතේනේ අපි කතා කරන්නේ. එතකොට ඒකේ දැන් අන්තිම එකේ තනියෙන් ඉන්නේ ක්ලෝරීන්. අර සංයෝග විදියේ තියෙන KBr potassium bromide. ඒක potassium bromide. ඒකට ක්ලෝරීන් දාලා තියෙන්නේ. දැන් මේක සංකේත වලට ගත්තොත් KBr ධන Cl2 Cl2. දැන් මෙතන වෙන්නේ මෙතනනේ මේ ಜಾති දෙකෙන් දැන් මේ දෙන්න ඉන්නේ. මෙතන ක්ලෝරීන් තමයි එන්නේ. ඇවිල්ලා මේ එයාගේම කාණ්ඩ වෙන කෙනෙක් ඉන්නවා බ්‍රෝමීන්. එයාව තමයි පන්නන්නේ. මොකද මේ අලෝහයට මේ පොටෑසියම් කියන ලෝහය පන්නන්න බෑ. ඒතර බ්‍රෝමීන් අයින් කරලා එතෙන්ට සම්බන්ධ වෙනවා. එහෙනම් පොටෑසියම් සහ ක්ලෝරීන් සම්බන්ධ වෙනවා. සංයුක්තාව 1:1. එහෙනම් මාරු වුණාම 1:1 කියලාම එන්නේ KCl potassium chloride. එතන හැදෙන සංයෝගය KCl. මේකෙන් දැන් පන්නනවනේ කෙනෙක් බ්‍රෝමීන්ව පන්නන්නේ. මෙයා 7 වෙනි කාණ්ඩේ ඉන්නේ. අර කලින් කිව්වා මේ අලෝහ තමයි මේ ක්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන් ඔක්කොම. ඔය මයික් එකක් තියෙන ඕෆ් කරගන්න. එතකොට මෙයාත් ඉන්නේ ද්විපරමාණුක විදිහට තනියෙන් ඉන්න බෑ. Br2 විදිහට තමයි එයා තනියම ඉන්නකොට ඉන්නේ. එහෙනම් මෙතන Br2 අර ක්ලෝරින් ඉන්න විදිහමයි. දැන් තුලිත කරගන්න ඕන. 2 KBr ධන Cl2 2 KBr ධන Cl2 මෙතෙන්ටත් එනව නේද? ඔව්. ඊතලයක් ඊතලයක් 2 KCl KCl ධන Br2 Br2. හරි. Br2 ඔව්. මේ තියෙන එතකොට තුලිත කරාම එන විදිහ තුලිත කළා සමීකරණය ලියුවොත් 2 KBr ධන Cl2 2 KCl ධන Br2 ඒ විදිහටයි එන්නේ. හරි. දැන් මේකේ පොදු ප්‍රතික්‍රියාවක් ලියාගත්තොත් මේක අපි අර මුලින් ලිව්වා. පොදු ප්‍රතික්‍රියාවක් A කියලා එක්කෙනෙක් දානවා B සහ C අඩංගු ඒ සංයෝගයකට AC ධන B ඇවිල්ලා ඔව් A C කියන සංයෝගය හැදෙනවා B විස්ථාපනය වෙනවා. ඔක තමයි එතකොට ලියන්න පුළුවන්. මේක ඉතින් ඕනම අකුරක් දාලා ලියන්න පුළුවන්. නිරූපණය කිරීමක් අපි මේ කරන්නේ සිද්ධ වෙන දේ. හරි. දැන් මේ ප්‍රතික්‍රියා ගොඩක් ලිව්වනේ. මැග්නීසියම් කොපර් සල්ෆේට් වලට දැම්මහම ප්‍රතික්‍රියාව කලින් ලිව්වා. මේ ප්‍රතික්‍රියාව ලිව්වනේ.
මැග්නීසියම් සල්ෆේට් එන කොපර්. මොකද ප්‍රතික්‍රියාව? හරි බලන්න මේ වගේ සංයෝගයක් තිබුණොත් මැග්නීසියම් සල්ෆේට් කියන සංයෝගය තියෙනවා. ඕකට අපි දැන් ලෝහයක් විදිහට දානවා කියලා හිතමු. සිංක් දානවා. දැන් මේකේ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් නම් දැන් ගොඩක් අය මේ ප්‍රතික්‍රියාවක් ක්‍රමය අල්ලගත්ත හින්දා ලියන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ඉන්න. මෙහෙම මැග්නීසියම් සල්ෆේට් වලට සිංක් දැම්මට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. අපිට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ කියලා බැලුවොත් අර මුලින්ම ගේ උදාහරණයට ආපහු යමු. ඒකේ අර උදාහරණයක කිව්වනේ මේ සිද්ධ වෙච්ච දේ මේ එක ලෝහයක් ඇවිල්ලා වෙන සංයෝගයක තියෙන ලෝහයක් පැන්නුවා. අයින් කරා. දැන් මේකෙදී මේ මුල්ම උදාහරණේ මං කියවනේ මල්ලිලා දෙන්නෙක් වාඩි වෙලා ඉන්නවා. අයියා කෙනෙක් ඇවිල්ලා එක මල්ලි කෙනෙක් පැන්නුවා. දැන් ඕකම මෙහෙම හිතන්නකෝ. මෙන්න අර වගේම වාඩි වෙලා ඉන්නවා දෙන්නේ. අපි හිතමු මෙතන ඉන්නේ 4 වසරේ මල්ලිලා දෙන්නේ. ආවේ 10 වසරේ අයියෙක්. 10 වසරේ කට්ටිය අයියලා වගේ නේද? 4 වසරේ අයත් එක්ක බලනකොට. හරි දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. අපි හිතුව මේ ඉන්නේ 8 වසරේ මල්ලිලා දෙන්නේ. මෙතෙන්ට එනවා දෙක වසරේ මල්ලි. ඇවිල්ලා මෙයාට කියනවා ඔතනින් අයින් වෙනවා. මට වාඩි වෙන්න ඕන. දැන් මේ අයියා ඇවිල්ලා එහෙම කියපුවාම අනේ මේ 4 වසරේ මල්ලි ටක් ගාලා බහැලා යනවා. ගියේ නැත්තම් අල්ලා තල්ලු කරයි. දැන් මේ 2 වසර මල්ලි ඇවිල්ලා අර 8 වසරේ අයියා කෙනෙකුට කියනවා ඔතනින් අයින් වෙනවා මට වාඩි වෙන්න ඕනේ. අර වගේ වෙයිද? අනේ ඵලය යන්නේ කියලා නිකන් ඉඳී. එතකොට අර 8 වසරේ දෙන්නෙක් වාඩි වෙලා ඉද්දී 2 වසරේ මල්ලි කෙනෙක් ඇවිල්ලා අර දෙන්නගෙන් කවුරු හරි පන්නන්න හැදුවට ඒ දෙන්න යන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මම අර අන්තිමට ගත්ත උදාහරණෙදි වෙන්නේ. මේ කොපර් කියන්නේ මැග්නීසියම් එක බලද්දී කොපර් මල්ලි මැග්නීසියම් අයියා කෙනෙක්. සිංක් සහ මැග්නීසියම් ගත්තාම
මැග්නීසියම් තමයි අයියා. සිංක් කියන්නේ මැග්නීසියම් එක බලනකොට මල්ලි කෙනෙක්. මෙයා ඇවිල්ලා මෙයාව පන්නන්න හැදුවට මැග්නීසියම් ගණන් ගන්නෑ. ඒ කියන්නේ සිංක්ට බෑ මැග්නීසියම් අයින් කරන්න. දැන් අර බංකුවක වාඩි වෙලා ඉන්නකොට සයිස් එකකින් හරි ඇඟේ සයිස් එකකින් හරි අපිට නිකන් හිතන්න පුළුවන් මේක නම් 2 වසරේ මේක නම් 8 වසරේ මේක නම් 10 වසරේ කියලා. ඇඟ දිහා බලලා හරි. හැබැයි දැන් මේ සිංක් මැග්නීසියම් වල පාට බලලාද කියන්නේ? දෙන්නම ලෝහ. දැන් මේගොල්ලෝ කවුද අයියා කවුද මල්ලි? එහෙම නැත්නම් කවුද මේ ප්‍රබල එක්කෙනා? කවුද මේ දුබල එක්කෙනා? කියන එක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය වල කීවසරද ඉන්නේ කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අනුව තම් ප්‍රබලතාවය අනුව මේ ලෝහ පෙළගස්සලා තියෙනවා යම්කිසි ශ්‍රේණියක් විදිහට. චුට්ටක් පෙරලන්නකො 9 වෙනි පිටුව. 9 වෙනි පිටුවේ තියෙනවා ලෝහ ලයිස්තුව. ඒකේ තියෙනවා සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන කියලා. හරි මම කියවනේ දැන් ලෝහවල කොහොමද ප්‍රබල එක්කෙනා කවුද දුබල එක්කෙනා කවුද අයියා කවුද මල්ලි කවුද කියලා හොයාගන්න නිකන් බලලා බෑ. හැබැයි විද්‍යාඥයෝ පරීක්ෂණ වලින් පෙළගස්සලා තියෙනවා ප්‍රබල අය සහ ප්‍රබලතාවය එතන ඉඳලා අඩු වෙන පිළිවෙලට. මේ සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ ලෝහවල ක්‍රියාකාරීත්වය අනුව ලෝහ පෙළගස්සලා හදාගත්ත ලෝහ ශ්‍රේණියක්. මේ සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉන්නේ අයියලා තමයි. ප්‍රබලතාව වැඩි කට්ටිය. පල්ලෙහා ඉන්නේ මල්ලිලා. ප්‍රබලතාව අඩු අය. එතකොට මේකේ හැටියට නම් ලොකුම අයියා තමයි පොටෑසියම්. එතන ඉඳලා පල්ලෙහාට ප්‍රබලතාවය අඩු වෙන විදිහට තමයි මේ තියෙන්නේ. දැන් රසායන විද්‍යාව පටන් ගන්නකොට මම කිව්වා රසායන විද්‍යාවේ අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතු දේවල් 5ක් විතර තියෙනවා කියලා. එකක් මූලද්‍රව්‍ය විස්ස සංකේත අනුපිළිවෙලින් පාඩම් කරගන්න කිව්වා. ආවර්තිත වගුව කාණ්ඩ විදියට පල්ලෙහාට පාඩම් කරගන්න කිව්වා. ඊළඟට මතක තියාගන්න ඕන එකක් තමයි අර මූලද්‍රව්‍ය වල සහ අයන කණ්ඩකවල සංයුජතා මෙන්න ඊළඟට මතක තියාගන්න ඕන එක සක්‍රියතා ශ්‍රේණිය. මේ ලෝහ ශ්‍රේණිය අනුපිළිවෙලින් උඩ ඉඳලා පල්ලෙහාට මතක තියාගන්න වෙනවා. ඒකෙන් තමයි අපි හොයාගන්නේ කවුද ප්‍රබල කවුද දුබල කියලා. එතකොට බලන්න ඕකේ මම අර ප්‍රතික්‍රියාවක් ගැන කිව්වනේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ කියලා. සිංක් මැග්නීසියම් සල්ෆේට් වලට දැම්මහම සිංක් මැග්නීසියම් සල්ෆේට් වලට දැම්මහම අපට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. හැබැයි ඇත්තටම ප්‍රායෝගිකව එහෙම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හේතුව බලන්න මොකක්ද කියලා. සිංක් සහ මැග්නීසියම් ඉන්න තැන් දෙක බලන්න. උඩින් ඉන්නේ මැග්නීසියම්. සිංක් ඉන්නේ ඊට පහළින්. අර සාමාන්‍ය විදිහට කියවනම් මැග්නීසියම්
අයියා සිංක් මල්ලි කෙනෙක්. මැග්නීසියම් වල ප්‍රබලතාව වැඩි, සිංක් වල ප්‍රබලතාව අඩුයි. ඒ නිසා මේ ක්‍රියාකාරීත්වය අඩු, ප්‍රබලතාව අඩු සිංක්ට බෑ මැග්නීසියම් සල්ෆේට් වල ඉන්න මැග්නීසියම්ම පන්නන්න. ඒ නිසා තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැත්තේ. තාම ඕලෙවල් විභාගයට දීලා නැහැ මේ විදිහේ ප්‍රතික්‍රියා ටිකක් දීලා ප්‍රතික්‍රියාවක් සිදුවන්නේ නම් පමණක් ප්‍රතික්‍රියාව සම්පූර්ණ කර දක්වන්න කියලා ප්‍රශ්නයක් දීලා නැහැ. දැනට දීලා තියෙන ඔක්කොම සිදුවෙන ප්‍රතික්‍රියා තමයි ලියන්න හරි පුරවන්න හරි සම්පූර්ණ කරන්න හරි. හැබැයි සමහර විට ප්‍රශ්නයක දෙන්න පුළුවන් මේ වගේ සංයෝග කීපයක් ප්‍රතික්‍රියා කොටසක් දීලා මේ වගේ මේ පැත්තක් දීලා එහා පැත්ත ප්‍රතික්‍රියාවක් සිදුවන්නේ නම් පමණක් ප්‍රතික්‍රියාව සම්පූර්ණ කර තුලිත සමීකරණ ගොඩනගන්න කියලා. අන්න එතකොට අපිට දැනගන්න සිද්ධ වෙනවා ප්‍රතික්‍රියාව වෙනවද නැද්ද කියලා. ඒකට මේ සක්‍රියතා ශ්‍රේණිය උවමනා වෙනවා. ඒ හින්දා දැන් ඊළඟ සතිය වෙනකොට මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය උඩ ඉඳන් පල්ලෙහාට පිළිවෙලින් මතක තියාගන්න ඕන. මේක මේ ලෝහ ශ්‍රේණියක්. චුට්ටක් ඒ 9 වෙනි පිටුවේ ලෝහ ටික බැලුවොත් නම් දන්නේ නැත්නම් ලියලා තියාගත්තත් කමක් නැහැ. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, ෆෙරස් එහෙම නැත්නම් අයර්න් යකඩ කියන එක, ටින් SN කියන්නේ ටින්, PB කියන්නේ ලෙඩ්, EM කියලා කියන්නේ ලෙඩ්, CU කියන්නේ කොපර් තඹ කියන එක, HG කියන්නේ මර්කරි රසදිය. AG කියන්නේ සිල්වර්. සිල්වර් කියන්නේ රිදී. ඊළඟ PT කියන්නේ ප්ලැටිනම්. ඒකත් වටින ලෝහයක්. AU කියන්නේ ගෝල්ඩ් නැත්නම් රත්රන්. ගෝල්ඩ් වල තමයි සක්‍රියතාව අඩුම. සක්‍රියතාව වැඩිම පොටෑසියම්. අඩුම එක්කිනා තමයි එතකොට රත්රන්. මේකේ පහළට එනකොට සක්‍රියතාව එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ පැත්තට අඩුවීමක් තියෙන්නේ. උඩ ඉන්නේ සක්‍රියතාව වැඩි අය
පහළ ඉන්නේ සක්‍රියතාව අඩු අය. මේ පැත්තට එතකොට පහළට එනකොට සක්‍රියතාව අඩු වෙනවා. ඒ අනුව තමයි අපිට ප්‍රතික්‍රියාවක් වෙනවද නැද්ද කියලා හොයාගන්න වෙන්නේ. ඒ දීලා තියෙන සංයෝගවල තියෙන ලෝහ බලලා. මේකේ මෙන්න මෙතන ඊතලයක් දාලා පැත්තක හයිඩ්‍රජන් කියලා දාලා තියෙනවා. සක්‍රියතා ශ්‍රේණියට අයිති වෙන්නේ ලෝහ. හයිඩ්‍රජන් මේකට දාලා තියෙනවා සමහර විට සමහර ලිස්ට් එක ඇතුළෙමත් දාලා තියෙන්න පුළුවන්. එයා ඉන්න ඕන මට්ටම තමයි මේ තියෙන්නේ. කොපර් වලට උඩින්. ඒක මෙතෙන්ට දාන්නේ ඇත්තටම සක්‍රියතා ශ්‍රේණියට අදාළ වෙන්නේ ලෝහ. හයිඩ්‍රජන් කියන්නේ ලෝහයක් නෙමෙයි අලෝහයක් නේ. නමුත් මෙයා ඉන්න මට්ටම අපිට උවමනා වෙනවා යම් යම් ප්‍රතික්‍රියාවලදී එයාගේ සක්‍රියතාව සමහර ලෝහ වලට වඩා අඩුද වැඩිද කියලා හොයාගන්න. එතකොට අර මුලින්ම ලියපු අර මැග්නීසියම් HCl මැග්නීසියම් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවක් ලිව්වේ. ඒතර ඒක අතර ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් නේ. මෙතනත් මැග්නීසියම් දැම්මහම HCl වලට මේ හයිඩ්‍රජන් පන්නනවනේ. ඒ පන්නන්න පුළුවන් වෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉන්න මට්ටමට වඩා මේ මැග්නීසියම් ඉන්න ඉහළ නිසා. හැබැයි දැන් HCl වලට කොපර් දැම්මට එයාට මෙයාව පන්නන්න බෑ. මොකද හයිඩ්‍රජන්ට වඩා පල්ලෙහෙන් කොපර් ඉන්නේ. ඒතර මේ මර්කරි වගේ එකක් දැම්මොත් බලන්න මර්කරි ඉන්නේ හයිඩ්‍රජන් ඉන්න මට්ටමට වඩා ඒ කියන්නේ එයාගේ සක්‍රියතාවට වඩා අඩු මට්ටමක. ඒ නිසා මේකෙත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒක චුට්ටක් මතක තියාගන්න. එතකොට මේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියන එක අපි කතා කළේ ඒකේ රටාවත් ඔය වර්ග කීපයක් ගැන මම කිව්වනේ. අර අම්ලයකට ලෝහයක් දැම්මහම එතකොට පොදු රටාවක තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කිව්වනේ. එතකොට ඒක ගැන මතක තියාගන්න. මේ තියෙන්නේ ලෝහය දැන් අම්ලය ගත්තාම ඒකේ ලවණය සහ හයිඩ්‍රජන් හැදෙන්නේ කිව්වා. ඒක අපිට මතක තියාගන්න පුළුවන් එකක්. ඒතර ඕනම අර අම්ලයකට ප්‍රබල ලෝහයක් දැම්මා මේ රටාවට වෙන්නේ. හැබැයි මෙන්න මෙතෙන්ට දාන ලෝහය අර හයිඩ්‍රජන් ඉන්න මට්ටම ඒකට වඩා පල්ලෙහා එක්කෙනෙක් නම් ඒ කියන්නේ කොපර් ලෙඩ් මර්කරි රත්තරන් වගේ එක්කෙනෙක් දැම්මට මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. මොකද එයාට පන්නන්න බෑ හයිඩ්‍රජන් වල. හරි. ඒක චුට්ටක් මතක තියාගන්න. ඒතර අනිත් දවසේ එතනින් එහාට අපි කතා කරමු සාමාන්‍ය පන්ති එන සතිය තියනවාද කියලා තවම හරියට කියන්න බෑ. මොනවා හරි පණිවිඩයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ගෲප් එකට දානවා. ඒ වගේ මැසේජ් එකකුත් එවනවා. එතකොට මේ ටියුට් එක ගත්තේ නැති අය ඉන්නවා නම් මේ දවස්වල උදේ 10න් පස්සේ ඇවිල්ලා ක්ලාස් එකෙන් ටියුට් එක ගන්න පුළුවන්. තිනෙත අයටත් එහෙන් ගන්න පුළුවන්. 11:00 විතර පස්සේ කරපු ටික ආපහු හොඳට කියවන්න. සක්‍රියතා ශ්‍රේණිය ඉස්සරහා තිබුණට මේක පාඩම් කරගන්න
විතර එන සතිය වෙනකොට ඒක පාඩම් කරලා තියාගන්න. හරි. එහෙමනම් මේ ওই ටික තමයි අද අපි කතා කරන්නේ. මේ ටික කතා කරලා අදට අපි ඉවර කරමු. පාඩම් කරගන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් එතකොට තමයි තේරුම් ගන්න යන්නේ ආයි කියවනකොට. හොඳයි හැමෝටම සුබ රාත්‍රියක්. Sir, Sir, thank you. අයබෝවන්. Thank you, sir. අයිබෝවන්. Thank you, sir.